ජාතක මිහිර. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත්නි, අපි සියලු දෙනාටම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කළ අපගේ සිංහල ජාති ආදි ගුරු දේවෝත්තම පරම පූජනීය වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ උතුම් ධර්මයේ සත්පුරුෂයන් වහන්සේලාගේ උපකාරයෙන් ඒ උතුම් සංගරුවනේ මහත් කැපවීමෙන් මේ දක්වාම ආරක්ෂා කරගෙන පැමිණුණා. ඉතින් මේ යුගයේදී ඒ උතුම් දහම ඊටාම සරල භාෂාවෙන් නිර්මලව පිරිසිදු අපිට කියලා දෙමින් මේ උතුම් දහමේ හැසිරෙන්නට උපකාර කරන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, ඔබ අදත් සූදානම් වන්නේ වෙනදා වගේම ඒ ජාතක කතා ඇසුරින් සිදු කරන ජාතක මිහිර උතුම් වූ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. ඉතින් පින්වත්නි, ඔබට මං කලින් මේ ධර්ම දේශනාවේ පැවසූ ආකාරයට අපි මේ ධර්මය අහන්න යොමු වෙන්නේ අපේ සංසාරේ තියෙන වාසනාවක් නිසා. ඉතින් ඒ නිසා මේක පින්වත්නි සුවිශේෂී වාසනාවක්. මොකද මේ ධර්මය අහනවා කියන එකේ පින්වත්නි යහපතක්මනේ තියෙන්නේ. මේ ධර්මයට කෙනෙක් ආසා කරනවා කියන එක මේ ලෝකේ මේ ආසා කරන දේවල් අතර මොනතරම් වටිනා දෙයක්ද පින්වත්නි. ඇයි මේ ධර්මයේ පින්වත්නි කිලිටක් නැති දෙයක්. පාරිශුද්ධ චිත්ත සංතානයක හටගත්ත දෙයක් මේ ධර්මයේ. මේ තුන් ලෝකේම ජයගත්ත කිසිම සත්‍යයකට ලං කළ නොහැකි මහා ගුණ කඳකින් වැඩ සිටි පාරිශුද්ධ මහා බලයකින් යුතු චිත්ත සංතානයකින් මේ ධර්මයන් පැන නැංගේ සම්බුදු කෙනෙක්ගේ හදමඩලින්. ඉතින් ඒ දහමට ආසා කරනවා කියන එක මොනතරම් වටිනා දෙයක්ද පින්වත්නි. ඒ නිසා ඔබ හිතන්න එපා ඔබ මේ ආසා කරන දේ මොනතරම් ඔබගේ ජීවිතය යහපතක් කරයිද කියලා අපිට කියන්න බෑ. එච්චරට මේක යහපත් දෙයක්. බලන දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඔය දෙවි කෙනෙක් ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි මේ මනුස්ස ජීවිතේ පිරිහෙන කෙනත් දියුණු වෙන කෙනත් හොයාගන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා, සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ. පින්වත් දෙවිය, දියුණු වෙන කෙනා හොයාගන්නත් හරිම ලේසි. සුවිජානෝ කියව මනාවකට හොයාගන්න පුළුවන්. භවං හෝති දියුණු වෙන කෙනා, සුවිජානෝ පරාභවෝ මනාවකටම දැනගන්න පුළුවන් කිව්ව පිරිහි යන කෙනත්. ධම්ම කාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභවෝ. ඒ බුදුමින් පිට වුණේ. ධම්ම කාමෝ භවං හෝති. යම් කෙනෙක් මේ ධර්මයට ආසා කරයිද දියුණු වෙනවාමයි.
බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදු කෙනෙක්ගේ දහමට ආසා කිරීම එහෙනම් දියුණුවේ ලකුණක් පින්වත්නි. ඔබ මේ ධර්මය අහන්න ආසයි කියන එකේ ලකුණ තමයි ඔබ දියුණු වෙන කෙනෙක්. දියුණුවක් වෙනවාමයි පින්වත්නි. මේ ධර්මය අහලා හිත පහදවගත්ත සැනිමුත් මහත් විපාක ලැබෙනවා. ඒක අපි අමුතින් කියන්න ඕනේ නැහැ ඔබට. ඔබ මේ ධර්මයන් අහනකොට දන්නවා ඒ කියන්නේ ආනිසංස. එතකොට නමුත් මේ ජීවිතේ යම් කිසි කෙනෙක් මේ දහමට අකමැතිද? ධම්ම දෙස්සී කියන්නේ දේශ කරනවා කියන්නේ කැමති නෑ. අකමැතිද? එයා පිරිහි යනවාමයි. එයා නම් දියුණු වෙන්නේ. එහෙනම් පින්වත්නි අපි ලබාගත් මනුස්ස ජීවිතේ දියුණු කරන්න පුළුවන් මේ බුදු කෙනෙක්ගේ දහමකටයි පින්වත්නි. ඔටෝ දියුණු වෙන්නේ නෑ මේක. එහෙම දියුණුනා නම් දියුණුනේ තමන්ගේම ස්වකීය හැකියාවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ. එහෙම නැත්තම් කලාතුරකින් ලොවට පහළෙන පසේ බුදුරජාණන් වහන්සේලාගේ. එහෙම නැතුව වෙන කෙනෙකුට නම් පින්වත්නි තනියෙන් දියුණුවක් ලබන්න බෑ. බුදු කෙනෙක්ගේ දහමක් අවශ්‍යමයි. සම්මා සම්බුදු කෙනෙක්ගෙන් තමයි මේ අවස්ථාව අපිට උදා වෙන්නේ. ඒ නිසා පින්වත්නි සුළුපටු නෑ මේ දහම් කතාව අහන එක. දැන් බලන්නකෝ ඔබ අහලා තියෙනවා මේ අර ගෙම්බෙක් ධර්මය අහලා බුදුරජාණන් වහන්සේගේ හිත පැහැදිලා යාගේ. මණ්ඩුක දේවපුත්ත විමානයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ බණ කියදී පොකුණක් ළඟ මේ ගෙම්බාවා මේ හඬට ආසා කරලා. මේ ගෙම්බට තේරෙන්නේ නැහැ නමුත් ඒ හඬට ආසා කළා. කුරවීක නාන්දියෙන් දෙව් මිනිසුන්ගේ බණ පදයක් ගානේ දෙව් මිනිසුන්ගේ දුක් දුරු කරන අමා නිවනට පමුණුවන සතර අපායෙන් මුදවන ඒ දහම් පද බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ඒ බුද්ධ වචනේට ඒ දහම් දේශනා කරන ඒ වචනේට ඇහුම්කන් දීලා ඒකට සතුටක් ඉපදුනා, පැහැදීමක් කටගත්තා. පින්වත්නි ඒ ගෙම්බා අපි දන්නා ගොපල්ලෙකුගේ කෙවිතකට යට වෙලා මැරුණා. ඒ පැහැදීමෙන් ඉද්දී මැරුණට පස්සේ දෙවියන් අතර උපන්නා. පස්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි හරි ආශ්චර්යයි. මම ගෙම්බෙක් කියලා හිටිය අසවල් පොකුණි. ඔබ වහන්සේ ධර්මයේ දේශනා කරදී දහම් දේශනා කරන හඬට මම ආසා කරගෙන කැමැත්තෙන් මම සතුටින් ඉඳිනකොට මේ විදිහට මට මැරෙන්න සිද්ධ වුණා. මම දෙවියන් අතර උපන්නා. ස්වාමීනි පුදුම සහගතයි. එතකොට එහෙනම් බලන්න පින්වත්නි ඒ කිසියක් නොතේරුණත් ඒ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මය අහලා හිත පහදවා ගත්ත සැනිම බලන්න විපාක. ඒ නිසා පින්වත්නි මේ ධර්මය අහන එක හරි වටිනා දෙයක්. ඔබ තව මේ ධර්මය අහන්න ආසා කරන්න. ඔබට දියුණුවක්මයි සිද්ධ වන්නේ. ඉතින් අද අපි අහන්නේ ඒ කලින් දවසේ අහපු ජාතක කතාවේ ඉතිරි කොටස. පදමානවක ජාතකේ. ඉතින් දැන් අපේ බෝධිසත්වයන් වහන්සේ අර තමන්ගේ අම්මා වෙච්ච යක්ෂණී දුන්නේ ඒ විශේෂ මේ මන්තරෙත් අරගෙන ඒ හිතේ දරාගෙන ඉතින් උන්වහන්සේ ළඟත් මහා හැකියාවක් තියෙනවා. මේවා උන්වහන්සේට සුළු දෙවල් මේ. දැන් බලන්න ඒක ලබන්න වාසනාව ලබා ගත්තේ බෝධිසත්වයන් වහන්සේට ඉන ලැබෙන්නේ ඒක. දැන් වෙන කෙනෙක් ඔතන හිටියා නම් ඒ යක්ෂණීගේ කුසින් ඉපදෙන යක්ෂණී කියලා දැනගත්තාම පැනලා දුවයි. එක්ක මැරුම් කනවා යක්ෂණීගෙන්. මැරුම් කනවා කියන්නේ දැන් ඒතනින් පැනලා එන්නත් බෑනේ. බය වෙලා මැරෙන්නේ වෙන කෙනා. නමුත් බලන්න බෝධිසත්වයන්ට බයක් නැතුව උන්වහන්සේ ගානට මේ යක්ෂණීගෙන් පැනගෙන තමන්ගේ තාත්තවත් ඒ අරගෙන බලන්න මේකෙන් ගැලවෙන විදිය. නැත්තම් මේ යක්ෂණී කැමති නෑනේ අතහැරලා යන්න. ඉතින් කරුණු පැහැදිලි කරලා දීලා ඉතින් මහා පින්බලෙන්නේ මේ ඔක්කොම සිද්ධ කරන්න. නිකන් කෙනෙකුට බෑ කරන්න මේව. ඉතින් ඒ මහා පින්වන්ත බෝධිසත්වයන් වහන්සේ තමයි මේ හැකියාවෙන් දැන් මේ රජතුමාට උදව් කරන්න යන්නේ. ඉතින් රජතුමා බාරගත්තා. ඉතින් ඔන්න දවසක් පුරෝහිත බ්‍රහ්මණයා දැන් රන්කාවණු දහසක් දවසකට දෙනවනේ මේ උන්වහන්සේට මේ උපස්ථාන කරනවට මේ හැකියාවෙන් යුක්තව. ඉතින් දවසක් පුරෝහිත බ්‍රහ්මණ රජුරවන්ට මෙහෙම කිව්වා. මහරජ අපි අර පදමානවකයාගේ ශිල්පානුභවයේ ගැන කිසිම කටයුත්තක් නොකොට ශිල්ප දැනුමෙත්
ඇති නැති බවවත් දන්නේ නැහැ. අපි මේ පුද්ගලයා විමසමු නේද? එතන දැන් මෙහෙම කිව්වට දැන් අපි හරියට දන්නේ නැහැනේ මේක අපි විමසමු නේද කියලා රජතුමාට කිව්ව මේ පුරোহিত. ඔව් ඒක බොහොම හොඳා කියලා රජ්ජුරුවයි පුරোহিত බ්‍රාහ්මණයයි දෙන්න එකතු වෙලා මැණික් ගබඩාවේ ආරක්ෂකයාට දැනුම් දීලා ඊටා වටිනා මැණික් පෙට්ටියක් අරන් ප්‍රාසාදයෙන් බැස්සා. ඊට පස්සේ රජගේ ඇතුලේ 3 වතාවක් ඇවිද්දා. ඊට පස්සේ ඉනිමගක් කරහට අතුරා ඒ මතින් ගිහිල්ලා ප්‍රාකාරයේ මුදුනින් පිටතට බැස්සා. ඒ රජතුමා ඉන්නේ ඒ මාලිගාවට ප්‍රාකාරයෙන් පිටතට බැස්සා. විනිශ්චය ශාලාවට ගියා. එතන හිඳගෙන හිටියා. ආයමත් ඇවිත් ඉනිමග හරස් අතට අතුරලා ඒ මතින් ගොස් ප්‍රාකාරය මතින් අයත් ඇතුළට ආවා. ඇතුළට බැස්සා. පොකුණ ළඟට ගියා. පොකුණ වටා 3 වටයක් පැදකුණු කළා. පොකුණට බැස්සා. පොකුණ ඇතුළත බඩු සංගවා තිබ්බා. ප්‍රාසාදයට ගොඩ වුණාය. පසුවදා උදේ රජගෙදර වටිනා මැණික් පැහැරගෙන ගිහින් කියා මහා කලබගෑනියක් ඇති වුණා. රජ්ජුරුව නොදන්නවා වගේ බෝධිසත්වයන්ව කැඳෙව්වා. දැන් මේ සම්පූර්ණ පින්වත්නි මේ ඔක්කොම සැලසුම් කරලා තමයි රජතුමා දැන් මේ කරන්නේ. මොකකටද මේ? අපේ බෝධිසත්වයන් වහන්සේගේ ශිල්පයේ විමසන්න. දැන් මේ පුරোহিতය දෙන්න එකතුලා මේ ඔක්කොම දැනුම් දීලා ඒ තැන් වලට සියලු දෙනා මේ මැණිකුත් ගත්තේ දැනුම් දීලානේ. එතකොට මේ ගැන ඔන්න හොරකමක් වුණා කියලා දැන් ඔන්න ගෝසාව පැතිරෙව්වා. රජතුමා දන්නේ නැහැ වගේ බෝධිසත්වයන් වහන්සේ කැඳෙව්වා. කැඳවලා අහනවා පුත්‍රේ රජගෙදර තිබුණ මහා වටිනා මැණික් ගොඩක් අතුරුදහන් වෙලා. දැන් අපට ඒවා සොයා ගන්න ඕනේ. බෝධිසත්වයන් වහන්සේ කියන මහරජා 12 අවුරුද්දක ඇතුළත නැති වූ බඩු සොරුන්ගේ පියවර සටහන් අනුව ගොහින් අරගෙන එන්න පුළුවන් සමර්ථකම තියෙන මට ඊයේ රාත්‍රියේ නැති වූ බඩු සොයා ගන්න එක අසිරිමත් දෙයක් නොවේ. මට අවුරුදු 12ක් පිටිපස්සට ගියපු මේ ඒ කාලය තුල යම් බඩුවක් නැති වුණා නම් ඒ සොරු ගියපු පාර ඔස්සේ ගිහිල්ලා අරගෙන එන්න පුළුවන් සමර්ථකමක් තියෙනවා. ඉතින් එහෙම තියෙන මට ඊයේ රාත්‍රී නැති වෙච්ච බඩු හොයාගන්න එක පුදුමයක් නෙවෙයි. ඒ ගැන මුකුත් හිතන්න එපා. ඊට පස්සේ රජතුමා කියන එහෙනම් පුත්‍රයා හොයාගෙන වරේ. එහෙමයි දේවයන් වහන්සේ කියා පදමානවක කුමාරයා අපේ බෝසත් කුමාරයා සිය මෑණියන් සිහිකොට වැන්දා. ඔන්න බලන්න. දැන් බලන්න මේ ශිල්පයක් වුණත් බෝධිසත්වයන් වහන්සේ ගත් එක බලන්න මේ ගෞරවයෙන් යුතුව පරිහරණය කරන විදිහ. එයාට තමයි පිහිටන්නේ මේක. සිය මෑණියන් සිහිකොට වැන්දා. ඊට පස්සේ මන්තරේ අර කීප විදිහට සිහි කළා. මැතිරුවා. උඩුමහල් තලයේ සිටියේදීම මෙහෙම කිව්වා. මහරජ සොරු දෙන්නෙකුගේ පියවර පේනවා. කියලා රජුගේත් පුරোহিতගේත් පියවර සටහන් අනුව යමින් පළමුව සිරිහන් ගබඩාවට ගියා. එතනින් නික්ම ප්‍රාසාදයෙන් පහළට බැස්සා. ඊට පස්සේ රජගේ ඇතුලේ 3 වතාවක් ඇවිද්දා. දැන් බෝධිසත්වයන් වහන්සේ අර ගියේ විදිහටම ඇවිදිනවා. එතනින් ප්‍රාකාරය ළඟට ආවා. ප්‍රාකාරය මතට නැග්ගා. මහරජ මෙතනින් ප්‍රාකාරයෙන් මිදී අහසේ පියවර සටහන් පෙන්눔 කරනවා. ඒක තමයි කිව්ව අහසේ පියවර සටහන්. මේක වෙන කෙනෙකුට ලැබෙන එකක් නෙවෙයි. මේක හරි වෙනස් එකක්. බලන්න. එතකොට දැන් ඉනිමඟ තියලා බැහැලා ඉනිමඟ අයින් කෙරුවම හොයන්න බෑනේ. එතකොට අහසේනේ දැන් පියවර සටහන් තිබිලා තියෙන්නේ. එතකොට අහසේ පියවර සටහන් පෙන්눔 කරනවා. ඉනිමඟක් දෙන්න මහරජා කියා ඉනිමඟක් ගෙන්වාගෙන එය හරස් අතට පෙරලා තබා ප්‍රාකාරයේ පිටතට බැස්සා. අර විදිහටම විනිශ්චය ශාලාවටත් ගියා. එතන හිඳගෙන හිටියා. ආයමත් ඇවිත් ඉනිමඟ හරස් අතට පෙරලා තබා ප්‍රාකාරයෙන් ඇතුළට බැස්සා. පොකුණ වටා 3 වටක් පැදකුණු කළා. මහරජ හොරු මේ පොකුණට බැහැලා තියෙනවා කියා තමනුත් පොකුණට බැහැලා ඒ බෝධිසත්වයන්ත් පොකුණට බැහැලා තමන් තිබ්බ බඩුවක් ගන්නවා වගේ මැණික් පෙට්ටිය අරගෙන රජුරුවන්ගේ අතට දුන්නා. මහරජ මේ සොරු දෙන්නා ඊටා ප්‍රසිද්ධ මහා හොරු දෙන්නෙක්. මේන් මෙතනිනුයි ආයමත් රජගෙට ගොඩ වෙලා තියෙන්නේ. මහජනයා පුදුමයටපත් වුණා. සතුටින් අත්පොලසන් දුන්නා. දැන් මිනිස්සුත් අතරනේ මේක කරන්න පින්වන්දි නිකන් නෙවෙයිනේ මේ. දැන් මේ විමසා බැලිල්ලන්නේ කරන්නේ මේ. රජ්ජුරුව මෙහෙම හිතුවා. හරි මේ මානවකයා පියවර සටහන් අනුව ගිහින් හොරුන් තැබූ බඩු ගන්ට විතරයි දන්නේ. දැන් හොරුන් කියලා කියන්නේ මේ දෙන්නනේ ගිය පුරোহিতයි දෙන්න නෙමෙයි. හොරු අල්ලන්ට හැකියාවක් නැහැ. එහෙම හිතුවා.
රජ්ජුරුව මෙහෙම කිව්වා. හරි දැන් තොප සොරුගත්තු බඩු අපට ගෙනවිත් දුන්නා නොවේ. දැන් හරි ඒ පියවර සටහන් ඔස්සේ ගිහිල්ලා බඩු දැන් ගෙනලා දුන්නානේ. ඒ විදියට සොරුන්වත් අපට අල්ලා දෙන්න පුළුවන්ද? මහරජ සොරු ඉන්නේ මෙතනමයි වැඩි ඈතක නොවේ. ඉතින් දැන් බෝධිසත්වයන්යි දන්නවා දැන් මේ හොරු කවුද කියලා. කෝ කවුද ඒ සොරු? මහරජ බෝධිසත්වයන් ඊට පස්සේ කියනවා දරයිතුමව කෝ කවුද ඒ හොරු කියලා. මහරජ යමෙක් කැමති වෙයිද ඔහුම සොරා වේවා. මහරජ තමුන්නාන්සේට බඩු ලැබුණා නොවේ. සොරුන්ගෙන් ඇති ඵලය කුමක්ද? ඒ ගැන නොඇසූ මැනව. ඒ ගැන අහන්න එපා කිව්වා. ඇයි දැන් මේ රජතුමා හොරා කියලා කියන්න පුළුවන්ද මේ මිනිස්සු අතර? මේ රජතුමා එහෙම හොරා කියලා කියන්නේ නැතුව මේක මේ නොකිය ඉන්න තමයි බෝධිසත්වයන්යි තීරණය කළේ. ඊට පස්සේ කියනවා එම්බල පුත්‍රේ මන් දිනපතා තොපට කහවණු දහසක් දෙනවා. මට හොරුන්ව අල්ලා දෙන්නම ඕනේ. ඔන්න රජතුමා දැන් මේ බෝධිසත්වයන් අතර බැරුව ඇති කියලා හිතන්නේ මේ. නමුත් බෝධිසත්වයන් වහන්සේ දැන් මේ රජතුමාට කියන්න බෑනේ මේ රජානේ හොරා වෙලා තියෙන්නේ මෙතන දැන්. ඉතින් මං තොපට මහා ධනයක් දෙනවා. මේ ඒ නිසා මේ මට අල්ලලා දෙන්නම ඕනේ කියලා. හොරුන්. අනේ මහරජ ධනෙ ලැබුණා නොවේ සොරුන් මොකටද? ඒත් බෝධිසත්වයන් වහන්සේ කැමති නෑ. පුත්‍රේ මට ධනෙටත් වඩා වටින්නේ සොරුන් අල්ලා ගැනීමයි. ඔන්න රජතුමා කිව්වා දැන්. මහරජ මේ අය නම් සොරුය කියා තමුන්නාන්සේට සොරුන් ගැන මට කියන්න බෑ. ඔන්න බලන්න මේ අය හොරු කියලා මට කියන්න බෑයි රජතුමයි පුරෝහිතයිනේ. මේ රටේ ඉන්නේ ප්‍රධානම දෙන්නන්නේ දැන් මේ හොරු කියලා කොහොමද කියන්නේ? ඉතින් නොකිය ඉන්න තමයි උන්වහන්සේ තීරණය කළේ. ඊට පස්සේ බලන්න උන්වහන්සේ මේ රජතුමාට මේක අහන්න එපා කියලා මේ උදාහරණයක් කියනවා. අතීතයේ සිදුවෙච්ච දෙයක් මං කියන්නම්. ඉතින් තමුන්නාන්සේ ප්‍රඥාවන්තයෙක් නම් කාරණාව තේරුම් ගනිවි කියා මේ අතීත කතාව ගෙනහැර දැක්වුවා. මහරජ ඉස්සර බරණැස් නුවර නුදුරින් ගන්තෙරක පිහිටි ගමක පාටල නමින් නැට්ටුවෙක් හිටියා. මොහු උත්සව කාලයට බිරිඳත් සමග බරණැස් ගොහින් නටා ගයා ධනෙ උපය ගන්නවා. උත්සවය අවසන් වුණාට පස්සේ බොහෝ සුරාබත් ආදී අරගෙන ගමට යද්දී ගන්තෙරට පැමිණුණා. ගඟේ අලුතින් ජලය ගලනවා දැක ගන්තෙරට වෙලා සුරා බිබී වාඩි වී සිටියා. සුරාබී වෙරි පිට තමන්ගේ බලය නොදැන මහා වීණාව බෙල්ලේ බැඳගෙන බිරිඳගේ අතත් අල්ලගෙන එතර වෙන අදහසින් ගඟට බැස්සා. වීණා සිදුරින් ඇතුළට වතුර ගියා. එතකොට වීණාවත් එක්ක ඔහු ගිලෙන්න පටන් ගත්තා. බිරිඳට තේරුණා ඔහු ගිලෙන්ට යන වග. එතකොට ඈ ඔහුගේ අත ගසා දමා තමන් එතර වෙලා ගන්තීරේ සිටියා. පාටල නැට්ටුවා උඩට මතුවෙනවා යටට ගිලෙනවා. වතුර පෙවිලා බඩ ඉදිමිලා ගියා. නැට්ටුවාගේ බිරිඳ මෙහෙම හිතුවා. හයියෝ අපේ මිනිහා මෙතනම මැරෙන්න වගේ යන්නේ. අනේ මම මෙයාගෙන් එක ගීයක්වත් ඉල්ලා ගන්න ඕනේ. එතකොට මට ඒකවත් ගායනා කරලා ජීවත් වෙන්න බැරිය කියා කෑ ගසා මෙහෙම කීවා. අනේ ස්වාමි ඔයා වතුරේ ගිලෙනවා. අනේ මට එක ගීයක් කියා දෙන්න. ඒකෙන්වත් මං ජීවිතේ ගැට ගසා ගන්නම්. බොහෝ ඇසූ පිරු බහුශෘතව් ඉතා ලස්සන කතා කියන අපේ පාටලව නදිය අරගෙන යනවෝ ගංදියේ ගසා යන තැනැත්ත ඔබට සෙත් වේවා මට දෙන්න එක ගීයක්. ඔහම කිව්වා දැන් මෙයා. ඉල්ලවි ඔහම විදියට දැන් එයාගේ ස්වාමියාගේ. එතකොට පාටල මෙහෙම කිව්වා. සොඳුරි මං ඔයාට ගීයක් දෙන්නම්. මහජනයාට පිහිට වෙන ජලය නොය දැන් මාව මරන්නේ කියා මේ ගාථාව පැවසුවා. දුකටපත් අයට සෙත් පතන්නේ යම් දියක් ඉසීමෙන් නම් ආතුරයාට සෙත් පතන්නේ යම් දියක් ඉසීමෙන් නම් ඒ දිය මැද නොය මට මැරෙන්ට වෙන්නේ පිහිට ලබා දෙන දේ නිසාමය භය හටගත්තේ. ඔන්න ඔය විදිහට අර පාටල කියන ස්වාමියා මේ ජලය ගැන කිව්වේ දැන්. ඇයි මිනිසුන්ට පිහිටට තියෙන්නේ ජලයමයි. දුකටපත් අයට සෙත් පතන්නෙත් යම් දියක් කිසීමෙන්. එයිද අපි ගත්තොත් ඔය කාලන්තයක් හැදුනත් වතුර ටිකක් කියලා නැගිටවන්නේ. එතකොට මේ ආතුරයට සෙත් පතන්නෙත් යම් දියක් කිසීමෙන්. කෙල්ලෙන්ටපත් වෙච්ච මිනිසෙක් වුණත් ඒ ගොඩ ගන්න ඒ වතුර ඉහළ තමයි මේ ප්‍රාණයක් ගන්න.
ඉතින් නමුත් දැන් බලන්න ඒ දිය මැද නොය මට මැරෙන්න වෙන්නේ. පිහිට ලබා දෙන දේ නිසාම දැන් බය හටගත්තේ. කියලා මෙයා කිව්වා දැන්. මෙය පැවසූ බෝධිසත්වෝ මෙහෙම කිව්වා මහරජ මහජනයාට ජලයේ පිහිට වෙනවා වගේ තමයි රජුගෙන් පිහිට ලැබීමත්. ඔවුන් සමීපයෙන් බය උපදිනවා නම් ඒ බය වළක්වන්නේ කවුද? ඉතින් රජුගෙන් පිහිට කියන්නේ හරියට අර ජලයෙන් මිනිසුන්ට පිහිට වෙනවා වගේ එකක් ඉතින්. ඉතින් ඔවුන් සමීපයෙන් බය උපදිනවා නම් ඒ බය වළක්වන්නේ කවුද? මහරජ මෙහි සැඟවුණු අරුත් තියෙනවා. අප විසින් නුවණැත්තන්ට තේරුම් ගන්නටයි කීවේ. කියූ දේ දැනගත මැනව රජතුමනි. ඒ නිසා දැන් මේ මිනිසුන්ට පිහිටට තියෙන රජතුමාගෙන්ම තමයි දැන් මේ සොර බය ඇවිල්ලා තින්නේ. ඒ නිසා ඒක කියන්න බැරි හින්දා තමයි මම නොකිය ඉන්නේ. ඒ නිසා දැනගෙන මේක අහන්න එපා කියන එක කිව්වේ මේ. මේකෙන් තේරුම් ගන්න කියලා. පුත්‍රය ඔය විදිහේ තේරවිලි කතා මන් දන්නේ නැහැ. මට සොරුන්ව අල්ලා දීපන්. ඉතින් මෙයා මේක තේරුම් ගත්තේ නැහැ මෙච්චර ඕලාරිකෝ කියලා. සොරුන් අල්ලලා දෙන්න කියලා ආයෙ කියනවා. ඊට පස්සේ එහෙනම් මහරජා මේකත් අහන්න කියලා තවත් කතාවක් කියන. දේවයන් වහන්සේ ඉස්සර මේ බරණැස් නුවරම ద్వාර ග්‍රාමෙහි එක් කුඹල් කරුවෙක් හිටියා. ඔහු වළං හදන්ට මැටි ගැනීමේදී එකම තැනක් නිතර හැරීම නිසා ඇතුළට බෑවුම ඇතුව ලොකු වලක් හැරී ගියා. දවසක් ඔහු වලට බැස මැටි ගනිද්දී මහා අකල් වැස්සක් වැස්සා. ගල් වැලි මඩ සමග වතුර ගලා ඇවිත් ඔහු සිටි වලට වැටුණා. එයින් වැටුණු ගලින් ඔහුගේ හිස බිඳුණා. ඔහු හඬ හඬා මේ ගාථාව කිව්වා. බීජ පැලවෙන්නේ යම් පොළවක් මතනම් සතුන් ජීවත් වන්නේ යම් පොළවක් මතනම් ඒ පොළවමයි දැන් මගේ හිස පෙලන්නේ පිහිට ලැබෙන තැනින්ම නොවැබිය හටගන්නේ. ඔය විදිහට කිව්වා. දේවයන් වහන්සේ ඔය විදිහට මහජනයාට පිහිටට සිටිනා පොළොවමයි කුඹල්කාරයාගේ හිස බින්දේ. මා කියන්නව මේ කාරණේ තේරුම් ගත මැනව. දැන් කිව්වේ දැන් රජතුමාගෙන් තමයි මේ බය මේ හොරකම රජතුමායි දෙන්න කරලා තියෙන එකනේ තියෙන්නේ. ඉතින් මේක කියන්න බැරි හින්දා තමයි මේ තේරුම් ගන්න කියලා කිව්වේ. මේක අහන්න එපා දැන් කොහොම හරි බඩු ටික හම්බ වුණානේ ඒකෙන් නිස්සද්දව ඉන්න කියලා. ඇයි දැනගත්තොත් දැන් හොඳ නෑනේ මේ මහජනයා මේ දැනගත්තොත් මේක. ඒ පිහිට තියෙන තැනම නැසිලා තියෙන්නේ කියලා මිනිස්සු මේ කම්පා වෙනවනේ මේකෙන්. ඒ නිසා තමයි අහන්න එපා කියන එකට මේ කාරණාව කිව්වේ මේ. මේකෙමුත් තේරුම් ගන්න කිව්වා ඔබ. ඊට පස්සේ මේ රජතුමා කියන මේ දරුව මට ඔය තුන් තේරවිලි වැඩක් නැහැ. ඇත්ත කියපන්. මේකා තමයි සොරා කියා මට සොරා වැල්ලා දීපන් කිව්වා. ඒත් බෝධිසත්වයේ රජුරුවන් ආරක්ෂා කරන්න ඕනෑ නිසා තොප නොවෑ රජුනි සොරා කියා නොකියා. ඒතර බෝධිසත්වයේ දැන් රජතුමා ආරක්ෂා කරන්න ඕන නිසා තොප නොවෑ රජුනි සොරා කියලා නොකියා වෙනත් උදාහරණයක් ආයෙත් ගෙන හැර දැක්කුවා. බලන්න අපේ බෝධිසත්වයන් වහන්සේ දැන් මේ තමන්ගේ හැකියාව තිබ්බත් බලන්න මේ ඒ නුවණ පාවිච්චි කරන විදිය බලන්නකො පින්වත්නි. වෙන කෙනෙක් නම් දැන් මේක කියනවනේ. දැන් මේක කිව්වහම මේ රජතුමාට කරදරයක් හානියක් වෙනවා කියලා දන්නේ නිසා තමයි බෝධිසත්වෝ කියන්නේ නැතුව හිටියේ මේ. ඉතින් මේ උදාහරණ කියා මේ දැන් මේක මගෙන් අහන්න එපා කියලා තමයි කියන්නේ. දැන් බඩු අල්ලලා දුන්නා නම් හරිනේ. ඉතින් ඒ ශිල්පේ මේ දක්ෂයි කියලා තේරුම් ගන්න පුළුවන් නේ. අය හොරා මොකටද කියලා තමයි කියන්නේ මේ. ඇයි දැන් හොරු කියන්න බෑනේ රජතුමානේ හොරා වෙලා ඉන්නේ. ඉතින් ආයෙත් උදාහරණයක් දැක්කුවා. මහරජා ගොඩක් ඉස්සර මේ නගරේ එක්තරා මිනිසෙකුගේ ගෙයක් ගිනි ගත්තා. මේ නගරේම. එතකොට ඔහු අනේ හනිකට ඇතුළට ගොහින් බඩු එළියට දමාපන් කියා වෙනත් කෙනෙකුට අණ කළා. ඒ අණ ලැබූ පුද්ගලයා ගේ ඇතුළට ගියා විතරයි දොර වැහුණා. ගේ ඇතුලේ දුමෙන් ඔහුට මොකෝවත්ම නොපෙනී ගියා. එළියට පැන ගන්නා මග සොයා ගන්නට බැරුව ගෙයි ඇවිලෙන රස්නින් පීඩිතව ඇතුලේ සිටියදීම හඬ හඬා හයියෙන් මේ ගාථාව කීවා. යම් දෙයක උදව්වෙන් මෙලොවේ බතුත් පිසීනම් යම් දෙයක උදව්වෙන් මෙලොවේ සීත නසයිනම් ඒ ගින්දරමයි මේ මොහොතේ මාව නසන්නේ පිහිට ලබා දෙන දෙයින්ම භය උපදින්නේ. ඔන්න ඔය විදිහට කියන දැන් යම් දෙයක උදව්වකින් නම් බත් පිහින්නේ බත්තු යන්නේ.
යම් දෙයක උදව්වකින් නම් සීත නැති කරලා දාන්නේ. ඒ ගින්දර තමයි කියන මේ මොහොතේ මාව නසන්න යන්නේ දැන් මේ. පිහිට ලබා දෙන දෙයින් මේ බය උපදිලා තියෙන්නේ. ඔය විදිහට ඒ ගාතාව කිව්වා. දැන් මේ රජතුමාට තෝරලා දෙන්නේ මේ උදාහරණ ගන්න මේ බෝධිසත්වන වෙච්ච සිදුවීම් මේ. ඒ නිසා මහරජුරුවන් වහන්සේ මහජනයාට ගින්දර වලින් උපකාර තියෙන්නේ යම්සේ දෙබඳු බොහෝ උපකාර ඇති එක්තරා මිනිසෙක් ඔය මැණික් හොරකමේ යෙදුණා. නමුත් සොරා කවුද කියා මගෙන් අහන්න එපා. එතර මේ මහජනයාට බොහෝ උපකාර කරන රජතුමානේ මේ කරලා තියෙන්නේ දැන්. ඒ නිසා මගෙන් අහන්න එපා. පුත්‍රයා ඔය කතාව වලින් ඇති ඵලය මොකද්ද? මට ඕනේ ඔය එකක්වත්ම වෙයි. සොරා කවුද කියන එකයි. අනේ දේවයන් වහන්සේ මට තව උදාහරණයක් කියන්න අවසර දෙන්න. බලන්න අපේ බෝධිසත්වයන් වහන්සේ මේ නුවණ පාවිච්චි කරලා මේ කරන දේවල් පින්වත්නි මොනතරම් අසිරිමත්ද? අද කාලේ මිනිසුන්ගේ හැකියාවල් කොච්චර එහාද පින්වත්නි තියෙන්නේ. අපේ බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රඥා මහිමය බලන්න මේ පාරමී පුරා වඩිද්දී. දැන් නුවණින් මේ රජතුමා බේරගන්න මේ එක එක උදාහරණ දක්වන්නේ. ආයෙත් උදාහරණයක් කියනවා. මහරජනි මේ නගරයේම ඉස්සර හිටිය මිනිහෙක් ඕනෑවටත් වඩා බත් කෑවා. කාලා වැඩිකමට දිරවා ගන්නට බැරුව ගියා. මහා වේදනාවකට පත් වෙලා හයියෙන් හඬ මේ ගාතාව කීවා. රජපෞලේ හැම දෙනත් බමුණු කුලේ හැම දෙනත් ජීවත් වන්නේ යමක් අනුභව කොටනම් අන්න ඒ බඳු බත් කාලා මෙදා පොටේ මං පිහිට ලබන දෙයින්ම මට භය උපදින්නේ. ඉතින් මෙයා කියනවා මේ දිරවා ගන්නට බැරුව රජපෞලේ හැම දෙනත් බමුණු කුලේ හැම දෙනත් ජීවත් වෙන්නේ යමක් අනුභව කොටනම් අන්න ඒ බඳු බත් තමයි මන් දැන් මේ කාලා මේ දැන් මං දිරව ගන්න බැරුව මේ දුක් විඳින්නේ. මහා වේදනාවකට පත් වෙලා ඉන්නේ. ඉතින් මේ පිහිට ජීවත් වෙන්න උදව් කරන දෙයින්ම මට දැන් බය ඉපදිලා තියෙන්නේ. බලන්න මේ උදාහරණ කොච්චර ඕලාරිකද මේ රජතුමාට අහන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. හොරා ඔබතුමා ඒ නිසා මේක අහන්න එපා මගින් කියන එකනේ. ඉතින් දේවයන් වහන්සේ අපි කන බත් වගේ මහා උපකාර ඇති කෙනෙක් තමයි මේ හොරකම කරලා තියෙන්නේ. මං හිතන්නේ ඒ නිසා හොරාව හොයන එක ඕනේ නැtei කියලායි. බලන්න බෝධිසත්වයන් වහන්සේ කොච්චර උත්සාහ කරනවද මේ රජතුමා මේ ආරක්ෂා කරන්න. බලන්න මේ නුවණින් යුක්ත අයට මේ එහෙම යම්කිසි මේ හැකියාවක් ලැබුණත් ඒක අයුතු විදිහට පාවිච්චි කරන්න නැහැ පින්වත්. හරීම අසිරිමත් අපේ බුදුරජාණන් වහන්සේගේ බෝසත් දිව්‍ය පින්වත්. ඒකනේ මේ තුන් ලෝකේ සනසන උන්වහන්සේට තිබ්බ හැකියාව මේ ලෝකේ තුන් ලෝකෙම ගත්තත් පුළුවන් ද උන්වහන්සේට තියෙන හැකියාවට ලං කරන්න. ඒත් උන්වහන්සේට තිබ්බේ හැකියාවන් උන්වහන්සේට තිබ්බේ ඒ මහා මේ දැනුම එකට දැනුමනේ කියන අවබෝධය ඒවා එකක්වත් අනවශ්‍ය විදිහට උන්වහන්සේ පාවිච්චි කළා නැහැ. උන්වහන්සේගේ 이르දි බලය ඒවාවත් පාවිච්චි කළා නැහැ උන්වහන්සේ. ඒ වගේම උන්වහන්සේට තිබ්බ අවබෝධය අපි දන්නවා. ඒ අවබෝධයේ උන්වහන්සේ අදාළ දේ විතරයි කතා කරලා තියෙන්නේ. අනවශ්‍ය දේවල් කියලා නැහැ. බලන්න මේ අසිරිමත් බව බෝසත් කාලෙත් තිබිලානේ. තමන්ට ලැබිච්ච ඒ කිසිම දෙයකින් දක්ෂතාවකින් අයහපත පිණිස පවතින කිසිම දෙයක් උන්වහන්සේ කරන්නේ නැහැ. බලන්න මෙතන පරිම උත්සාහ කරන්නේ දැන් මේ හොඳටම දැන් ඕලාරිකවම දැන් රජතුමා හොරා කියලා දාන්න පුරোহিතයි දෙන්න. කියන්නේ නැත්තේ දැන් මිනිස්සු ඔක්කොම ඊට පස්සේ එරෙහි වෙන්නේ නැද්ද මේ රජාට? ඒ නිසා රජතුමා ආරක්ෂා කරන්න මෙහෙම කිව්වේ මේ උදාහරණෙ. එතකොට බලන්න ආයේ මේ රජතුමා කියන හපෝ එහෙම බෑ පුත්‍රයා මට ඔය හොරාව කොහොම හරි අල්ලා දීපන්. ඉතින් මේ රජතුමාට මේක තේරුම් ගන්න බෑ. සැකේ බලන්න දැන් මේ ඇත්තට මේ කියන්නේ මං ගැන කියලා දැන් මෙයා දන්නවනේ මේ. එතකොට අය අහන්න යන්න ඕනේ නැහැ කියලා හිතන්න එපා. නමුත් බලන්න මේ රජතුමාගේ තියෙන මේ කල්පනා කරන්න බැරි ගතිය කොහොම හරි අල්ලලා දීපන් කිව්වා. එහෙනම් දේවයන් වහන්සේ මේ උපමාවත් අහන්නකෝ ආයෙත් උපමාවක් කියනවා. මේ නගරයේම ඉස්සර තදින් හුලං හැමුවා. ඒ හුලං වේගයට මිනිහෙක් වැටිලා ඔහුගේ දෙපා බිඳුණා. එතකොට ඔහු හඬ මේ ගාතාව කීවා. මේ වෙච්ච සිද්ධියෙන් අරන් කියන්නේ. ගිම්හානේ පායන කාලේ අන්තිම මාසයේ සැඩ සුලං එනතුරා පඬිවරු ආසාවෙන් බලා ඉන්නවා. තද සුලං හමා මා පෙරලා මගේ පාදත් බින්දා
පිහිට ලැබෙන දෙයින්ම නොවැ භය උපදින්නේ. ඉතින් කියනවා මේ ගිම්හානේ පායන කාලේ අන්තිම මාස වෙනකොට මේ හොඳ සැඩ සුළං එනකන් මේ පඬිවරු ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඒ හුලම්පදක් ඇඟේ වදිනකම්. ඉතින් තද සුළං හමා ඇවිල්ලා දැන් මම පෙරලගෙන මගේ පාදත් බින්දා. මගේ පාදත් බින්දිලා ගියා මේ හුලඟේ. මම පෙරෙල්ල බිම වැටිලා. ඉතින් මේ පිහිට ලැබෙන දෙයින්ම තමයි බය ඉපදුනේ. ඔන්න ඔය වගේ මහරජුරනි මනුස්සයින්ට මහා සැපත සලසන යම් සුළඟක් ඇද්ද? ඒ බඳු සුළඟ වගේ උපකාරී මිනිසෙක් තමා මේ හොරකම කරලා තියෙන්නේ. ඒ නිසා ඒ ගැන අපි වගක් නැතුව ඉමු. ඒ ගැන අපි කතා කරන්න ඕනේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ බලන්න මේ රජා ඒ මක්කට ඒ වගක් නැතුව ඉන්නේ. එහෙම බෑ පුත්‍රයා. තොපේ හොරාව මයේ ළඟට ගේන්නම ඕනේ. ඔන්න ඉල්ලනවා. එහෙනම් දේවයන් වහන්සේ මේ උපමාවත් අහන්නකො බලන්න කොච්චර උපමාද කියලා ආයෙත් කියනවා. හිතා ගන්න බෑ පින්වත්නි අපේ බෝධිසත්වයන් වහන්සේගේ මේ තියෙන අනුකම්පාව කරුණාව. මේ රජාට විනාශයක් වෙනවා කියලා දැනගෙන මේ අහන්න එපා කියලා කියන්නේ මේක. ඇයි ඒ කාලේ දැන් අද වගේ නේ පින්වත්නි දැන් හොරකමක් ඒ වැරදි වැඩක් කරොත් මේ හැම කෙනාම මිනිස්සු අකමැති එකට එරෙහි වෙනවා. අද කාලේ නේ අද සාමාන්‍යයෙන් ගණන් ගන්න නැහැ නේ එහෙම එකක්. ඉස්සර දැන් හොරකමක් කළා කියලා ආරංචි වුණොත් කෙලිම හිස ගසා දාන්න තීරණය කරන්නේ. එහෙම කාලයක් තිබ්බ මේ වැරදි වලට ගොඩාක් මිනිස්සු නිନ୍ଦා අපහාස කරන දඬුවම් දෙන්න. ඒ වගේ යුගයක් මේ. ඉතින් ඒ නිසා මේ රජතුමාට කරදරයක් වෙයි, පුරෝහිතට කරදරයක් වෙයි කියලා තමයි මේ අහන්න එපා කියලා කිව්වේ. දැන් හොරා අල්ලන්න ඕනේ දැන් බඩු හොයලා දුන්නානේ දැන් මේ ශිල්පේ විමසන්නනේ කරේ මේක. ඒ නිසා අහන්න එපා වගක් නැතු ඉමු කියලා. ඉතින් මෙයා කියනවා නෑ මගේ ළඟට හොරාක් ගෙනල්ලාම දෙන්න ඕනේ කිව්වා. ආයෙත් උපමාවක් කියනවා මේ බලන්නකෝ. උතුමයි පින්වත්නි. ඉස්සර කාලේ හිමාල වනයේ අතුපතර විහිදී ගිය මහා වෘක්ෂයක් තිබුණා. නොඑක් දහස් ගණන් කුරුල්ලෝ ඒ වෘක්ෂයේ වාසය කළා. ඒ වෘක්ෂය උන්ට මහා උපකාරයි. ඉතින් ඔය ගසේ අතු දෙක නිතරම එකට ඇතිලිලා එයින් දුම් හටගත්තා. මේකේ අතු දෙකක් නිතරම එකට ඇතිල්ලා පින්වන්නේ එයින් දුම් හටගත්තා. ඊට පස්සේ ගිනි ගත්තා. මේක දැකපු ප්‍රධාන මහා කුරුල්ලා මේ ගාථාව කිව්වා. යම් ගසක් ඇසුරු කොට කුරුල්ලෝ වසත්ද සුවසේ ඒ මේ ගස නොවැදෙන් බිහිසුණු ගිනි පිට කරලන්නේ අනේ කුරුල්ලනි හනිකට ඵලයව් වෙන දිසාවන් බලා පිහිට ලබා දෙන තැනින්ම භය උපදින්නේ. ඉතින් ඔන්න ඒ මහා කුරුල්ලා ඔය විදිහට කිව්වා මේ ගස ඇසුරු කරගෙන කුරුල්ලෝ සුවසේ වාසය කරනවා. ඒ මේ ගස නොයා දැන් බිහිසුණු ගිනි පිට කරන්නේ. ඒ ගහේ මතු දෙකක් ඇතිලා දැන් මේ ගින්නක් අටගෙන තියෙන්නේ. අනේ කුරුල්ලනි හනිකට ඵලයව වෙන දිසාවක් බලලා ඉන්න එපා මේ පිහිට ලබා දෙන දුන්නේ ගහේ දැන් ගිනි පිට කරනවා දැන්. පිහිට ලබා දෙන තැනින්ම තමයි දැන් බය ඉපදිලා තියෙන්නේ. තින් දේවයන් වහන්සේ මේ විදිහට ගාතාව කියලා ඒ මහා කුරුල්ලෝම කිව්වා කියලා බෝධිසත්වයන් වහන්සේ රජතුමාට කියනවා දේවයන් වහන්සේ හිමාලයේ තිබුණු ඒ වෘක්ෂය හැමෝටම පිහිට වුණා. නමුත් ඒ වෘක්ෂයමයි ගිනි පිට කරන්නේ. ඒ වගේම කෙනෙක් තමයි මේ හොරකම කළේ. ඒ නිසා අපි මේ ගැන නිහඬ වෙමු. ඒ කියන්නේ හැමෝටම පිහිට වෙන තැනකින් කෙනෙක් තමයි මේක කරලා තියෙන හින්දා අපි නිහඬ වෙමු. ඒ ගැන හිතලා මේ පුත්‍රයා මට නම් ඕනෑ ඔය එකක්වත් නොවේ. හොරාවම අල්ලගෙන වරින් කිව්වා. අනේ දේවයන් වහන්සේ එහෙනම් මේ කතාවත් අහන්නකෝ කියලා ආයෙත් කියනවා පින්වත්නි. ඉතින් ආයෙත් උපමාවක් කිව්වා. ඔන්න කාසි ගමේ එක්තරා ගැමි ගෙදරක් තිබුණා. මේ ගෙදර පිටුපසින් බිහිසුණු කිඹුලෝ ඉන්න ගංගාවක් ගලා බැස්. ඔය ගෙදර අප්පච්චි මලාට පස්සේ තමන්ගේ එකම පුතා අම්මාට ආදරෙන් සැලකුවා. පුතාගේ අනාගතේ සැලකුවා අම්මා පුතා අකමැතිව සිටිද්දි කසාදයක් බඳලා දුන්නා. අලුත් ලේලි ගෙදර අලුත හරිම හොඳයි. නැන්දම්මට ගොඩක් ආදරෙන් සැලකුවා. කලක් ගත වෙද්දි ලේලිට දරු මල්ලු ලැබුණා. ලේලිගේ අම්මාවත් ගෙදරට එක්කරගෙන ආවා. දැන් මේ ලේලිට නැන්දාම්මාව පෙන්නන්නට බෑ. දැන් ඈට ඕනෑ වුණේ නැන්දාව කොහොම හරි ගෙදරින් පන්නා දාන්න. ඉතින් ඈ තමන්ගේ ස්වාමියාට නැන්දම්මා ගැන බොරු කේලම් කියලා හිත බින්දා. අනේ මෙයා මට නම් බෑ ඔය ගෑණිට සලකන්න. මට මහා වදයක් කිසි සැනසීමක් නැහැ. ඔය ගෑණි මේ ගෙදර හිටියොත් මං කොහේ හරි යනවා කියලා කිව්වා. දැන් මේ කිව්වේ ස්වාමියාගේ
අම්මට. හරි කියන්ට එහෙනම් මං අපේ අම්මට මොනවද කරන්න ඕනේ? වෙන මොනව කරන්නද? මරා දානවා හැර. බලන්න මේ ගෑනු කෙනාගේ කතාව. අනේ සොඳුරි මං කොහොම මේ මිනී මරන්නේ? ඒක මහා භයානක කතාවක්. මට නම් කරන්න බෑ. අනේ මිනිස්සු ඔහේ මරන්න ඕන නෑ. ඔහෙට මරන්න බැයි නම් මෙහෙම කරන්න. ඒකේ නිදාගත්තු වෙලාවට ඇඳ පිටින් උස්සගෙන ගොහින් අර පිටිපස්සේ ගඟට අතාරින එක නෙවෙයි තියෙන්නේ. කිඹුල්ලෝ ටික ඉතුරු හරිය බලා ගනීවි. මේ මරන්න අම්මා. හරි එතකොට ඔයාගේ අම්මා නිදන්නේ කොයිබද? එතට අර බිරිඳගෙන් ඔයාගේ අම්මා කොහෙද නිදාගන්නේ? අපේ අම්මා නිදන්නේ අර මහා එකීගේ ඇඳ ළඟම තියෙන අනිත් ඇඳේ තමයි. කිව්වා. එහෙනම් සොඳුරි ඔයා වේල පහින් ගොහින් කාටවත් නොදැනෙන්න අපේ අම්මාගේ ඇඳ අඳුනා ගන්නට ඇහැක් විදිහට ලණුවක් ගැට ගසා එන්න. එතකොට ඈ රහසෙම ගොහින් නැන්දම්මාගේ ඇඳ විට්ටමේ ලණුවක් ගැට ගසා ආවා. හරි අනේ ඕම් මං වැඩේ කොලා. අදින් පස්සේ මට තනසිල්ලේ ඉන්න හැක් වේවි. සොඳුරි මේ කාටත් නිින්ද යනකල් අපි ඉම්මු. රෑ ජාමෙට ගොහින් ගඟට දාන්න බැරිය. ඉතින් කවුරුන් නිින්දට ගියා. ඔය අතරේ මිනිහා මොකද කළේ? කාටත් හොරාට තමුන්නේ අම්මාගේ ඇඳ ළඟට ගියා. ගිහින් ඇඳ විට්ටමේ බැඳ තිබුණු ලණුව ලිහාගෙන බිරිඳගේ අම්මා නිදා සිටි ඇඳ විට්ටමේ ගැට ගැසුවා. මහරෑ ජාමෙට බිරිඳව අවදි කරවා ගත්තා. එහෙනම් සොඳුරි අපි අර වැඩේට යමු නේද? කියා රහසෙම නැගටුවා ගත්තා. දෙන්නාම ගිහින් ඇඳ විට්ටම අතගා කළුවරේම ඇඳ ඔසවා ගත්තා. ගඟ ළඟට ගොහින් ගඟට අතෑරියා විතරයි කිඹුලෝ ඇවිත් ඇගේ ජීවිතේ කම්මුතු කළා. දෙන්න නිස්සද්ද වෙවිත් නිදාගත්තා. ඕම වෙච්ච දෙයි. පහවදා උදේ බැලින්න නැන්ද අම්මා යස අගේට ඉන්නවා. ස්වාමියාගේ අම්මා ඉන්නවද? ස්වාමියා වෙනස් කරන්නේ ලනු. බිරිඳගේ අම්මා පේන්න නැහැ. එතකොට අඬා දොඩා නිස්සද්ද වුණා. දවස් කීපයක් ගත වුණා. අනේ මට නම් මේ නාකි ගෑනිත් එක්ක මේ ගෙදර ඉන්න බෑ. අයියෝ මයේ අම්මාවයි නිරපරාධේ කිඹුලොන්ට ගදුරුනේ. අනේ අපි මෙහෙම කරමු. ඔය මහයි කියෝ සොහොනට අරගෙන යන්. ගොහින් ගිනි තියලා එමු. එතකොට වැඩේ අහවරයි නෝයි. හොඳයි එහෙමවත් කරමු කියලා මිනිහත් අදහසට එකතු වුණා. ඔන්න අර මිනිහා කොහොම හරි දැන් කලින් කොහොම හරි අම්මා බේරලා නැන්දම්මට මැරෙන විදිහට වැඩේ වුණා. දැන් එකතු වුණා. දවසක් මේ දෙන්න මහරෑ නැන්දම්ම නිදාගත් ඇඳ පිටින්ම අමු සොහොනට ගෙනිච්චා. මිනිහා බිරිඳගෙන් රහසේ ඇහුවා. මේ සොඳුරි ගින්දර ගෙනාවද? අයියෝ මට අමතක වුණා. එහෙනම් ගෙදර ගොහින් ගින්දර යන්න වරෙන්. මම මෙතන ඉන්නම්. අනේ බෑ මට බයයි. එහෙනම් අපි දෙන්නාම යමු. ඔය ගෑනිට නිින්ද ගොහින් නෙවෙයි ඉන්නේ. එතකොට දෙන්නම ගින්දර ගේන්න පිටත් වුණා. ඔය අතරේ සීත සුලං වැඩි නැන්දම්ම අවදි වුණා. අර ස්වාමියාගේ අම්මා. Taman ඉන්නේ අමුසොහනේ බව තේරුණා. ඔහෝ මං කොහොමයි මෙතෙන්ට ආවේ? මේකුන් මාව මරන්ට කළ වැඩක් වෙන්න ඕනේ. අපේ ලේලි පුතයි තමා මෙතෙන්ට මාව ගෙනත් ඇත්තේ. ඒකුන්ට ගින්දර හොයාගන්න බැරිව ගින්දර ගේන්න ආපසු ගෙදර ගිහින් වගේ. මේකුන් මයේ හැටි දන්නේ. හොඳයි මං කරන්නම් වැඩේ කියලා නැන්දම්මා ඇඳෙන් බිමට බැස්සා. මලමිනියක් අසල තියනවා දැක්කා. ඈ මලමිනිය ඇදගෙන ඇවිත් ඇඳ උඩට ගත්තා. රෙද්දෙන් වැහුවා. හෙමින් සොහොනේ ඈතට යද්දි ගල් එනක් දැකලා ගල්ලෙනේ හැංගුණා. හැංගිලා මොනාද වෙන්නේ කියලා බලාගෙන හිටියා. හෝ ඔය ගින්දර එන්නේ. හරි දැන් ඕක පුච්චාපන් කියා බලාගෙන හිටියා දැන්. මෙයා ඈත ඉඳලා. අර දෙන්න ඇවිත් මිනිය ගිනි තබා ගෙදර ගියා. කලින් දවසේ හොරෙක් ඇවිත් තමන් හොරකම් කළ වස්තුව ගල්ලෙනේ සංගවා ගියා. ඔහු රෑ ගල්ලෙනට එද්දී ගල්ලෙනේ කොණ්ඩේ කඩාගත් ගෑණියක් ඉන්න දැක්කා. හොරා හොඳටම බය වුණා. ගල්ලෙනේ යකින්නියක් ඉන්නවා කියා ආපසු හැරි කට්ටඩියෙක් හොයාගෙන දිව්වා. සොරා සමගා කට්ටඩිය ඈත තියාම මන්තර මතුරා ගල්ලෙනට ආවා. එතකොට මැහැල්ලි කෑ ගසා මෙහෙම කිව්වා. අනේ මාව විශ්වාස කරපන්. මයි යකින්නියක් නොවේ. මම මනුස්ස ගෑණියක්. උඹලා දෙන්න ඇවිත් මේ පොඩි ඇන්න ඵලයක්. හාපෝ එහෙම ළඟට එන්න බෑ. තී මනුස්ස ස්ත්‍රියාවක් කියලා මන් දැනගන්නේ කොහොමද? මනුස්ස ස්ත්‍රීන්ගේ දිව හොඳට දැනෙනවා. අනේ කට්ටඩි මහත්තයෝ ඔයාගේ දිව ඉදිරියට නෙරන්ට මම මගේ දිවට දිව ගාන්නම්. එතකොටවත් දැනගන්න මම මනුස්ස ගෑණියක් කියලා. එතකොට කට්ටඩිය දිව දික් කළා. මැහැල්ලි ඇවිත් පැනපු ගමන් කටින් දිව දැහැගත්තා. දිවේ කෑල්ලක් ගෑණිගේ කටට කැඩිලා ආවා. කට්ටඩිය මර ලතෝනි දීගෙන ලේ වැగిරෙන කටින් පැන දිව්වා. හොරාත් ඒත් එක්කම දිව්වා. එළිය වැටුණාට පස්සේ මැහැල්ලි පොට්ටනේ ලිහලා බැලුවා වටිනා සලුපිලි කනකර ආභරණ. එතකොට මැහැල්ලි වටිනා සලුවක් ඇඳගෙන ආභරණ පොදියක් අරගෙන ගෙදර ගියා.
එතකොට ලේලි ඉස්සරහට දුවගෙන ආවා. අම්මේ උඹ සොහනේ දැවි මලා නොවේ. උඹට කොහොමයි පනාවේ? හානේ උඹ අලුත්ම අලුත් වස්ත්‍ර ඇඳගෙන. වස්ත්‍ර විතරක් නොවේ මේ බලහන් මං ඇන්න ආපු වස්තුව කියලා පොදිය බිම තියලා ලිහලා එකිනෙක කනකර ආයිත්තම් අරගෙන පෙන්නු. අනේ අම්මේ කියහන්කෝ උඹට මේවා කොහොමයි හම්බ වුනේ? ඇයි දුවේ උඹලා මාව පුච්චලා මැරුවානෝ? ඊට පස්සේ තමයි මේ ඔක්කොම වස්තුව ලැබුණේ. අනේ අම්මේ මටත් බැරිද වැනි වස්තුව ගන්නට? බලන්න මේ ගෑණිගේ මොඩකම මේ. දැන් අර කීපේක මේ අර මේවට ආසාවෙන් මටත් බැයිද කියලා වහම වස්තුව ගන්න. මොකෝ දුවේ බැරි මං වගේ සොහනේ පිලිස්සී මලොත් උඹට මීට වඩා ලැබෙවි. අර අම්මත් කිව්වා ඉතින් මේ මොඩකම දැනගෙන. මං වගේ සොහනේ පිලිස්සී මලොත් උඹට මේ මීට වඩා ලැබෙවි. උඹ ඉතින් තරුණයි නොවේ මං වගේ. එතකොට ලේලි තමන්ගේ ස්වාමියාට නොඑක් වර පෙරැත්ත කරලා රෑ ජාමයේ ගොහින් සොහනේ නිදාගෙන ගිනි තියවා ගත්තා. ස්වාමියාත් බිරිඳ ගිනි තියලා ගෙදර ඇවිත් තමන්ගේ බිරිඳ ලස්සන ඇඳුමින් සැරසී වස්තුව පොදි බැඳගෙන එනතුරු මඟ බලා හිටියා. දැන් බලන්න මේ මෝඩකම් පින්වත්නි. බෝධිසත්වයන් වහන්සේ බලන්න මේවා කියන විදිහ මේ විස්තර කරලා රජතුමාට. ඊට පස්සේ මොකද උනේ? අම්මේ උඹ මේ වෙලාවට ගෙදර ආව නොවේ. ඇයි අපේ එක්කෙනා තාම නැත්තේ? අපේ එක්කෙනා ඈපව්කාරයෝ. ඔන්න අම්මා කියනවා. තෝ ඒකිත් එක්ක එකතු වෙලා තමුන්නේ මව් මරා ගත්තා. මොකෝ මව්ට ආපහු එන්න බෑ කියලාද තෝ හිතුවේ? අරකිනම් ආපහු එන්නේ නෑ කියා මේ ගාතාව කිව්වා. මල් මාලා පළඳවා සඳුන් කල් කෑඟ තවරා යම් එකියක් මේ නිවසට ගෙනාවාද මං ඒකිමයි උනන්දු වී ගෙදරින් මා නිරපා දැම්මේ පිහිට ලැබුණු තැනින්ම නොව බයත් උපන්නේ. ඔන්න බලන්න. එතකොට අර පිහිටට කියලා ගෙනාපු මේ යේලි තමයි මේ අම්මා මරන්න මේ විදිහට කටයුතු කරලා අන්තිමට යාම නැති වුණා. දේවයන් වහන්සේ නැන්දම්මාට උපකාරයට එන්නේ ලේලියයි. ඒ වගේ ජනතාවට පිහිට වෙන්න ඉන්නේ රජුරෝ නොවේ. නමුත් බය උපන්නේ එතනින් නම් කුමක් කරන්නද දේවයන් වහන්සේ? මේ ගැන සලකනු මැනව. පුත්‍රයා උඹේ උපහරණ මට තේරෙන්නේ නැහැ. මං කියන්නේ එක දෙයයි. උඹ මට හොරා අල්ලා දීපන්. බලන්න බෝධිසත්වයන් වහන්සේ ඒත් පින්වත්නි මේක තෝරලා දෙන්න තව උනත් කියන බලන්න කියපු උදාහරණ කොට කොහොමද කියන අපේ බෝධිසත්වයන් වහන්සේ නම් පුදුමයි අනුකම්පාව පින්වත්නි. රජතුමා බේරන්න මේ බලන්නේ මේ. ආයෙත් කියනවා මට හොරා අල්ලා දීපන් කියලා. අනේ දේවයන් වහන්සේ එහෙනම් මේ කාරණාවත් අහන්නකෝ කියලා ආයෙ කතාවක් කියනවා. මේ නගරයේ එක්තරා අඹුසැමි යුවලකට දරුවන් හිටියේ නෑ. ඔවුන් නොයෙක් පුද පූජා පවත්තා බාරහාර වී දරුවෙක් පැතුවා. පැතුම් පරිදි පුතෙක් ලැබුණා. පුතා උපන්න දවස්වලේ දෙමව්පියෝ මහත් සතුටින් සොම්නසින් ඉපිල ගියා. මව්පියෝ නිසි කල වයසේදී පුතාට ගැළපෙන සහකාරියෙකුත් හොයලා දුන්නා. දේපල වස්තුවක් දුන්නා. අර තාත්තාට දැන් වැඩපල කරන්න බෑ. වයසයි. එතකොට මේ පුතා වැඩක් පලක් කරගන්න බැරි උඹ මොකටද මේ ගෙදර ඉන්නේ කියා පියාගේම නිවසින් පියාව එලව ගත්තා. පියා ඉන්ට තැනක් නැතුව අගුපිල් ගානේ නිදමින් ඉතා අසරණ දිවියක් ගෙවමින් හඬා මේ ගාතාව කීවා. යම් දරුවෙක් උපන් නිසා එදා ගොඩක් සතුටු වුණා ඔහුගේ දියුණුව සැදුවේ අපටත් සලකාවි කියලයි. ඔහුමයි අද මා නිවසින් එලවා දැම්මේ පිහිට සොයන තැනින්ම නොව බයත් උපන්නේ. දේවයන් වහන්සේ වයස්ගත මහලු පියාව රැක බලා ගැනීම පුත්‍රයා විසින් කළ යුතුම දෙයක්. ඒ වගේ සියලු ජනතාවත් රටත් රැකගත යුත්තේ රජ්ජුරුවමයි. නමුත් මේ කාරණේ උපන්නේ රජුන් ළඟින් නිසා සොරා අසවලා කියා තමුන්නාසේ දැනගත මැනව. දැන් ඔන්න උද්දටම ඕලාරිකවම කිව්වා. ඊට පස්සේ ඒත් මේ රජතුමාගේ තියෙන බලන්න මේ මෝඩකම. මේ පුත්‍රයා තොපගේ ඔය උපහරණ වලින් මට වැඩක් නැහැ. තොප මට සොරා අල්ලා දෙන්න ඕනේ. වෙන අල්ලගන්ට සොරෙක් නැත්නම් තෝමයි සොරා කියා බෝධිසත්වයන්ට චෝදනා කළා. බලන්න පින්වත්නි. මෙච්චර අනුකම්පාවෙන් රජතුමා බේරගන්න හද බෝධිසත්වයන් වහන්සේට මන්තිමේට මේ චෝදනා කරන්න මේ රජා. බලන්න. හරි මහරජතුමනි එසේනම් ඒකාන්ත කොට සොරාව අල්ලා ගන්නට කැමතිද? එසේ පුත්‍රේ. එහෙනම් මං පිරිස් මැද්දේම අසවලා සොරා කියා කියන්නම්. හරි එහෙම කරපන්. දැන් බෝධිසත්වයන් අතර චෝදනා කරන්නේ. එතකොට බෝධිසත්වයා ඇමතිවරුත් මහ ජනතාවත් අමතා මෙහෙම කිව්වා.
පින්වත්නි අපගේ මේ රජ්ජුරුවන් ආරක්ෂා කරන්නට මං නොයෙකුත් මහන්සි ගත්තා. නමුත් තමන්ව රකින්ට දෙන්නේ නැහැ. මෙයා නමුත් තමන්ව රකින්ට දෙන්නේ නැහැ. දැන් මං සොරාව අල්ලා ගන්නවා කියා මේ ගාථා පැවසුවා. මෙහි රැස්සූ ජනපද වැසි රට වැසි සියල්ලෝම අසත්වා යම් ජලයක් ඇත්නම් අපගේ උපකාරෙට ඒ ජලයෙන්මයි මේ ගිනි ඇවිලිලා තියෙන්නේ. රැකවරණය අපි පැතුවේ යම් රජෙකුගෙන් නම් ඒ රජුගෙන්මයි මේ බිය හටගෙන ඇත්තේ. රජ්ජුරුවෝ පුරෝහිතත් හා එකතුව රටයි කොල්ල කන්නේ පිහිට ලැබෙන තැනින්ම දැන් බය ඉපදී ඇත්තේ. තම තමන්ම තමන්ගේ ආරක්ෂාව සලස ගනිල්ලා. ඔය විදිහට ගාථා දෙකකින් බෝධිසත්වයන් වහන්සේ කීවා. එනිසා ජනයිනි සොරු අල්ලා ගන්නට කැමති නම් දැන් මේ රජ්ජුරුවොත් පුරෝහිතත් අල්ලා දඬුවම් කරපල්ලා. කරන්න දෙයක් නැහැ. බෝධිසත්වයන් වහන්සේ බාණ්ඩ කියපු උපමා දැන් ඒ එකකින්වත් හරි ගියේ නෑ. මෙයා නැවත නැවත කියන්න කිරිල්ලව්වා. අන්තිමේට බෝධිසත්වයන් වහන්සේටම චෝදනා කළා මේ රජතුමා. එතකොට දැන් බෝධිසත්වයන් වහන්සේ නිකන් නිරපරාධි මේ හොරෙක් වෙන්න මෙයා බේරන්න ගිහින් බලන්න වෙලා තියෙන දල අපේ බෝධිසත්වයන් වහන්සේ අනුකම්පාවෙන් මේ බේරන්න හදපික. එතකොට මහජනයා මෙහෙම හිතුවා. මේ රජා අන්‍යයන්ගේ ආරක්ෂාව සලසන කෙනෙකු සිටියේදී තමන්ගේ බඩු තමන්ම පොකුණේ හඟවා නිරපරාධී අන්නේ පුරුෂයෙකුට දෝෂාරෝපණය කරනවා. සොරුම සොරුන්ව හොයනවා. බණේතර බෝධිසත්වයන් වහන්සේට අන්තිමව චෝදනා කළානේ. දැක්කද ඒවා ඉන්න විදිහ මේ පාපේ. දැන් මෙච්චර තමන් බේරන්න තමන්ට අනුකම්පාවෙන් උපකාර කරපු බෝධිසත්වයන් වහන්සේටම චෝදනා කරලා හොරා කරානේ. බලන්න දැක්කද ඒකේ පාපේ ආපු විදිහ. අර මිනිස්සු කිව්වා තමන්ම මේ බඩු අරන් හොරකම් කරලා පොකුණේ හංගවලා නිරපරාධී අන්නේ පුරුෂයෙකුට දැන් දෝෂාරෝපණය කරනවා. දැන් ඉඳලා මෙවැනි දේ ආයමත් නොකිරීම පිණිස මුන්දලාට නිසි දඬුවම් දෙන්න ඕනෑ කියා මහජනයා පැනපු ගමන් රජාවයි පුරෝහිතවයි අල්ලා ගත්තා. බලන්න දඬු මුගුරු වලින් පහර දුන්නා. ඔවුන් දෙන්නා ජීවිතක්ෂයටපත් වුණා. ඇමතිවරු මහජනයා හා එක්ක බෝධිසත්වයන් රාජ්‍ය අභිෂේක කෙරෙව්වා. බලන්න පින්වත්නි දැක්කද අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ වගේ මහා කරුණාවෙන් උපකාර කරන්න හදද්දී ඒගොල්ලෝ ඒ උපකාරය ගත්තේ නේ. අන්තිමේට බෝධිසත්වයන් වහන්සේට එරෙහි වුණා. දැක්කද මේ පාපය ආපු විදිහ. ඒකනේ අනුකම්පාව යමෙකුට උපකාර කරද්දී උපකාර කරගෙනාට පෙරලා කිපෙනවා කියන එක අන්තිම භයානකයි. ඒකනේ කලේ. ඒකෙන්මයි මේ මිනිස්සු කුපිත උනේ දැන්. ඊට පස්සේ මිනිස්සු ගැහුවා දෙන්නම මැරුණා. මේ වදාළ භාග්‍යතුන් වහන්සේ උපාසකට මෙසේ වදාලා පොළොව පියවර සටහන් දැනගත් පැරණි නුවණැත්තෝ අහසේ පියවර පවා දැනගත්තා කියා වදාර චතුරාර්ය සත්‍ය ධර්මයේ වදාලා. ඒ දේශනාව අවසානයේ උපාසක සෝවාන් ඵලයටපත් වුණා. එදා පියාව සිටි අපගේ මහා කස්සපය පද කුසල මානෝක වෙලා සිටියේ මමයි කියා භාග්‍යතුන් වහන්සේ මේ ජාතකේ නිමව වදාළා. බලන්න පින්වත්නි හරි අසිරිමත්. ඉතින් අපේ බෝධිසත්වයන් වහන්සේගේ ඒ මහා නුවණත් මේකෙන් එළිදරව් වෙනවා. අර රයිතුමා බේරගන්න බලන්න තමන්ගේ අර හැකියාව විමසන්න යද්දි ඒ හැකියාවත් උන්වහන්සේ පෙන්නවුවා. හැබැයි බලන්න රයිතුමාට විනාශයක් ඇඳ වෙන්න යද්දි රයිතුමා බේරගන්න උත්සාහ කළ ඇමතියයි. නමුත් ඒ අයගේ තියෙන ඒ අසත්පුරුෂ ගතිය නිසා වෙනසිලා කියයි දෙන්න. ඉතින් අපේ බෝධිසත්වයන් වහන්සේගේ මහා කරුණාව අනුකම්පාව මුල් කරගෙන මෙච්චර උපමා ගොඩක් මේ රයිතුමාට මේ කිව්වා මේ බේරා ගැනීම පිණිස. නමුත් එයාට ඒ වාසනාව නැතුව. ඉතින් ඒ නිසා අපේ බෝධිසත්වයන් වහන්සේගේ මේ උතුම් අසිරිමත් හැකියාවන් මේ උතුම් ප්‍රඥාවේ මහිමේ අපි සිහි කරලා හිත පහදව ගමු. ඉතින් ඒ බෝධිසත්වයන් වහන්සේ පාරමී පුරා සම්බුද්ධත්වයේ ලබා අපිට අවශ්‍ය දේ පමණක්ම ඒ දේශනා කරලා අපිට නිවන් පිණිස ධර්මයේ කියලා දුන්නා. ඉතින් ඒ සාසුන් වහන්සේගේ ධර්මයේ අපිත් ඉගෙනගෙන ඒ ධර්මයේ පුරුදු කරමින් උන්වහන්සේගේ සසුනේ පිහිට ලබන්න මේ ඇසුවව දහම් කරුණුත් අපිට උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ජාතක මිහිර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අංක 191 නාඹුලුව පස්යාල පදිංචි පින්වත් හේමලතා කල්යාණී ජයසේකර මහත්මිය විසින්. ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරලා තියෙන මේ පින්කමේ
මිය පරලොව ගිය මෑණියන්ට සහ පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ඒ දෙමව්පියන්ට පින් පැමිණීම පිණිස ඒ පින්වත් හේමලතා කල්යාණ ජයසේකර මහත්මිය විසින් පවත්වන්නට යෙදුණු මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය ධර්මයන් අප සියලු දෙනාම දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳානෝ සතරවරන් දෙවිවරුන් ඇතුළු සදෙව්ලොව වාසී දෙවියන්ට, බ්‍රහ්මකායික දෙවියන්ට, සුමන සමන් දෙවියන් ඇතුළු පොළොව වාසී දෙවියන්ටත් දායකත්වයේ දරූ පින්වත් හේමලතා කල්යාණ ජයසේකර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාගේ මේ උතුම් ධර්මය අසමින් දහමේ හැසිරෙන සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දෙවියන් අනුමෝදන්ව දිව්‍ය ආශීර්වාදින් වැඩෙත්වාය සියලු දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා රැකවරණ උපකාර පින්වත් හේමලතා කල්යාණ ජයසේකර මහත්මිය ඇතුළු සියලු දෙනාට යහපතේ හැසිරෙන සලසත්වා මේ පින් අනුමෝදන් වන සියලු දෙවියන්ටත් ගෞතම බුදු සසුනේ පිහිට ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ උතුම් පුණ්‍ය ධර්මයන් අප හැම දෙනාට මේ දහම කියා දෙන කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන්ව නිදුක් නිරෝගී සැප දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. ඒ වගේම මහමෙවුනා වාසී රටලෝක වාසී සියලු ස්වාමින් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූ පුතුන්ට අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව නිදුක් නිරෝගී සැප දීර්ඝායුෂ වේවා. ඒ පින්වතුන් වහන්සේලා ඇතුළු සියලු දෙනාට සුවසේ ගෞතම සසුනේ පිහිට ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් උදාර පුණ්‍ය ධර්මයන් ඒ මිය පරලොව ගිය මෑණියන්ට සහ පියාණන්ට අනුමෝදන් වෙත්වා. හේමලතා කල්යාණ ජයසේකර මහත්මියගේ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වෙලා මිය පරලොව ගිය දෙමව්පියන්ගේ පරලොව ජීවිත සැපයටමපත් වෙත්වා, සුවපත් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන් නමින් අන් අයරින් උපකාර කළ හැම දෙනා නමින් අනන්ත සසර පුරාවටත් මියගේ සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන්ව ඒ සියලුම ඥාතීන්ගේ පරලොව සැපයටමපත් වෙත්වා, සුවපත් වෙත්වා. සසර දුකින් නිදහස් වීම පිණිසත් මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කමේ මූලික දායකත්වයේ දැලූ අංක 191 නාඹුලුව පස්යාල පදිංචි පින්වත් හේමලතා කල්යාණී ජයසේකර මහත්මියට මේ සියලු පින් අනුමෝදන් වෙලා එතුමිය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. එතුමිය සිතන පතන කියන කරන සියලුම කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් වෙත්වා. ඒ වගේම මේ පින්කම සඳහා දායකත්වයේ දරූ අන් අයරින් උපකාර කළේ පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා හැම දෙනාටම නිදුක් නිරෝගී සැප දීර්ඝායුෂ වේවා. පින්වත් හැම දෙනා කරන ධාර්මික රැකී ආරක්ෂා කටයුතු යත්නම් ඒ සියල්ලත් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. තව තවත් කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසමින් උතුම් වූ පිළිවෙත් පුරන්නට මේ පින් උපකාර වෙත්වා. මේ ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාවබෝධය සැනසීම පිණිසත් මේ රැස් කරගත් උදාර පින් හැම දෙනාට මෙක ලෙස උපකාර වෙත්වා. සාදු සාදු සාදු. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වාසී ලෝකවාසී සියලු රෝගීන්ට මේ පින් බලෙන් ඉතා ඉක්මනින් නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන් ලක්විරු ගුවන් ඉදිරියේ ශ්‍රද්ධා රූප වාහිනිය සේවා කරන හැම දෙනාට මේ උතුම් දහම අසමින් දහමේ හැසිරෙන හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සැප ලැබේවා, දීර්ඝායුෂ වේවා. හැම දෙනාටම සුවසේ සියලු පින් කටයුතු කරගෙන ගෞතම බුදු සසුනේ පිහිට ලබන්නත් මේ රැස් කරගත් උදාර පින් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සීල දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ජාතක මිහිර